ආයුබෝවන් සියලු දෙනාටම මම අද කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී වඩාත්ම ප්‍රයෝජනවත් වෙන સિદ્ધාන්තයක් ගැන. අපි සාමාන්‍යයෙන් හැමතිස්සෙම වේගය කියන එක පාවිච්චි කරනවා. අපි කොතන ගියත් අපි වේගය කියන එක පාවිච්චි කරනවා. මෙන්න මේ වේගය කියන එක අපිට වෙනම පාඩමක් යටතේ කතා කරන්න තියෙනවා. පාඩම තමයි ශීඝ්‍රතාවය කියන පාඩම. මේ ශීඝ්‍රතාවය කියන පාඩම ඇතුළේ තමයි වේගය කියන එක අපිට කතා කරන්න තියෙන්නේ. අපි බැලුවොත් මුලින්ම වේගය කියලා කියන්නේ මොකක්ද කියන එක. වේගය කියන්නේ මොකක්ද? මම උදාහරණයක් විදිහට කිව්වොත් මේ A කියන තැන කාර් එකක් නවත්තලා තියෙනවා. විදුලි බලෙන් ක්‍රියා කරන කාර් එකක් නවත්තලා තියෙනවා. මෙන්න මේ කාර් එක A ගේ ඉඳන් මීටර් 10ක් දුරින් තියෙන B දක්වා යන්න. මෙන්න මේ කාර් එක මීටර් 10ක් දුරින් තියෙන B දක්වා යන්න ගත වෙනවලු තප්පර 5ක කාලයක්. දැන් මේ මීටර් 10ක් දුරින් තියෙන B ළඟට යන්න තප්පර 5ක් ගියා. එතකොට ඔයගොල්ලෝ මට කියන්න පුළුවන්ද මේ A කියන තැන ඉඳන් එක තප්පරයක් ඇතුළතදී මීටර කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා. මේ තප්පර 5ක් ගිහිල්ලා තියෙනවා මීටර 10ක් යන්න. එහෙමනම් එක තප්පරයකදී ගිහිල්ලා තියෙනවා මීටර 2ක් නේද? හැම තප්පරයකදීම මීටර 2ක්. ඔහොම තමයි තප්පර 5ක් ඇතුළතදී මීටර 10ක් ගිහින් තියෙන්නේ. මෙන්න මේ સિદ્ધාන්තයට තමයි අපි වේගය කියලා කියන්නේ. මේකට අපි කොච්චරක් දුර ගිහිල්ලා තියනවද? ඒ දුර යන්න ගත වෙච්ච කාලයට අනුව මේ කාලයට අනුව අපි කොච්චරක් දුර ගිහින් තියනවද කියලා බලන එක තමයි මෙන්න මේ වේගය කියලා කියන්නේ. එතකොට අපිට වේගයට සූත්‍රයක් දීලා තියෙනවා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අපිට සූත්‍රයක් දීලා තියෙනවා. ඕගොල්ලන්ට මේක මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒ කියන්නේ මේ කාලය වෙනස් වෙද්දී කාලයට අනුරූපව දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. දැන් අපි බලමු මේ වේගයට තියෙන ඒකක මොනවද කියලා. අපිට දුර මනින්න පුළුවන් නේද? මීටර වලින්, සෙන්ටිමීටර වලින්, එහෙම නැත්නම් කිලෝමීටර වලින් වගේ අපි දුර මනින්න පුළුවන්. මීටර වලින් මනින්න පුළුවන්. එතකොට කාලය මනින්න පුළුවන් තප්පර වලින්. හරි. එතකොට මීටර බෙදීම තප්පරයි කියලා කියන්නේ මේ උඩට යද්දී S ඍණ 1 වෙනවා. ms ඍණ 1 කියලා එනවා. එතකොට මීටරයට මේක කියවන්නේ තප්පරයට මීටර කියලා. තප්පරයට මීටර. එතකොට මේක මේ අපිට දුර මනින්න පුළුවන් මීටර වලින් විතරද? නෑනේ. අපිට තව සෙන්ටිමීටර වලින් මනින්න පුළුවන්. අපි කිලෝමීටර වලින් මනින්න පුළුවන්. බලමු අපි කිලෝමීටර වලින් මනිනවා නම් බෙදීම කාලයත් අපිට තප්පර වලින් විතරද මනින්න පුළුවන්? නෑනේ. කාලයත් අපිට එක්ක මිනිත් වලින් මනින්න පුළුවන්. එහෙම නැත්නම් පැය වලිනුත් මනින්න පුළුවන්. එතකොට කාලය අපි පැය වලින් මැන්නොත් දුර කිලෝමීටර වලින් මැනලා කාලය පැය වලින් මැන්නොත් අපිට එනවා ඒකකයේ විදියට මේ h උඩට යද්දී kmh ඍණ 1. මේක කියවනවා අපි පැයට කිලෝමීටර කියලා. පැයට කිලෝමීටර කියලා තියෙනවා. ඕගලන්ට ගානකදී දුරයි වේගයයි දීලා කාලය අහන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයයි වේගයයි දීලා දුර අහන්න පුළුවන්. අපිට මේ චලයන් තුනයිනේ තියෙන්නේ. මේ පද තුනයි තියෙන්නේ. මේ පද තුනට පද දෙකක් දීලා එක පදයක් අහන්න පුළුවන්. ඕක තමයි හැමතිස්සම වෙන්නේ. දැන් මේකෙදි අපිට තප්පර සහ මීටර වලින් විතරක් නම් කතා කරන්නේ. ඒ ගාන ඇතුළතදී මීටර වලින් විතරක් නම් කතා කරේ. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඒ ගාන ඇතුළතදී කිලෝමීටර වලින් සහ පැය වලින් විතරක් නම් කතා කරේ. ප්‍රශ්නයක් නැහැ. අපිට සාමාන්‍ය විදිහට හදාගෙන යන්න පුළුවන්. දැන් බැරිලක්වත් ඒ ගාන ඇතුළතදී කිලෝමීටර සහ මීටර වලින්ම කතා කරලා තියෙනවනේ.
එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. අපි ඒක එක ඒකකයකට හරව ගන්න ඕනේ. අපි දන්න මොකක් හරි එක එකකට හරව ගන්න ඕනේ. එක්ක කිලෝමීටර් තියෙන එක මීටර කරගන්න ඕනේ. එහෙම නැත්නම් මීටර තියෙන එක කිලෝමීටර කරගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒකක පරිවර්තන වෙන්නේ. kmh ඍණ එකෙන් තියෙන එකක් ms ඍණ එකට ලියාගන්නේ කොහොමද? මම උදාහරණයක් අරන් මේ ගාන කියලා දෙන්නම්. පැයට කිලෝමීටර් 72 මෙයාව දැන් මේක තියෙන්නේ පැයට කිලෝමීටර වලින්. අපිට මේක හරව ගන්න ඕන තප්පරයට මීටර වලින්. එතකොට මොකද කරන්නේ? මේ තියෙන්නේ කිලෝමීටර් 72 බෙදීම පැය 1නේ. කොහොමද තියෙන්නේ? එතකොට අපි මේක මීටර බෙදීම තප්පර කරගන්න ඕනේ. ඔය කරගනිද්දි අපිට මේ කිලෝමීටර් කියන එක නා මීටර කරගන්න ඕනේ. පැය කියන එක නා තප්පර කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කිලෝමීටර් කියන එක නා මීටර කරගනිද්දි කිලෝමීටර එකකට මීටර් 1000ක් තියෙනවා. එhmenan කිලෝමීටර් 72කට මේක අපි 1000න් ගුණ කරනවා. එතකොට ඊළඟට පැය කියන එක නාව අපි තප්පර වලට ගේන්න ඕනේ. පැය එකක් කියන්නේ තප්පර කොච්චරද? ඔයගොල්ලෝ දන්නවා පැය එකක් කියන්නේ තප්පර 3600ක්. පැය එකක් කියන්නේ තප්පර 3600ක්. එතකොට මෙතන මීටර වලින් එනවා, මෙතන තප්පර වලින් එනවා. මේ පැය එකක් කියන්නේ 3600ක් ආවේ කොහොමද කියලා දන්නව නේද? පැය එකකට මිනිත්තු 60ක් තියෙනවා. මිනිත්තු 60ක් තියෙනවා. එතකොට මිනිත්තු එකකට තප්පර 60ක් තියෙනවා. එතකොට මේ 60න් ගුණ වෙලා තමයි 3600ක් ආවේ. දැන් මේක සුළු කරන්න. මේ බිංදුවකට මේ බිංදුව එක්ක අපල යනවා 36ට 2යි 20යි ms ඍණ 1 කියලා අපිට එනවා. පැයට කිලෝමීටර් 72 අපිට තප්පරයට මීටර් 20ක් කියලා එනවා. අපි මේකේ අනිත් පැත්තට ගියොත් මීටර් තප්පරයට මීටර වලින් තියෙන එක අපිට කිලෝමීටර් පැයට කිලෝමීටර වලින් හරවන්නේ කියලා කිව්වොත් බලමු කොහොමද කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ගමු. තප්පරයට මීටර් 12. මේ තියෙන්නේ මීටර් 12 බෙදීම තප්පර එකක් නේ. අපිට මේක දැන් කිලෝමීටර් බෙදීම පැය කියලා හරව ගන්න වෙනවා. කිලෝමීටර් බෙදීම පැය කියලා හරව ගන්නවා. එතකොට මේ මීටර් කියන එක නාව කිලෝමීටර වලට ගෙනියන්න ඕනේ. තප්පර කියන එක නාව පැය වලට ගෙනියන්න ඕනේ. එතකොට මීටර් කිලෝමීටර කරන්න නම් 1000න් බෙදන්න ඕනේ. 12 බෙදන්න ඕනේ 1000න්. එතකොට තප්පරයක් කෙනා පැය කරගන්න අපි මේ ඉස්සෙල්ලා පැය එක්කෙනා තප්පර කරගන්න 1000න් පැය එක්කෙනා තප්පර කරගන්න 3600න් ගුණ කරානේ. තප්පර එක්කෙනා පැය කරගන්න අනිත් පැත්තේ 3600න් මේක බෙදන්න ඕනේ. දැන් සුළු කරමු. 12 බෙදීම 1000 බෙදන්න තියෙනවා 1යට 3600න්. 12 බෙදීම 1000 ගුණ කිරීම 3600 උඩට යනවා යට 1යි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා යනවා 12 වාරයක් 36 කියන්නේ 12 වාරයක් 36 දෙවාරයක් 6 12න් 2 දැම්ම එකක් ඉතිරි 3 වාරයක් 2 6 1යි 7යි 6යි 3යි 2යි 6යි 12යි 3යි 4යි 432 මෙතන 10න් බෙදෙනවා දශම දෙකක් එනවා. එතකොට අපිට දැන් ලියු හැකි මෙතන මේ උඩින් කිලෝමීටර එනවා අපිට යටින් පැය එනවනේ. එතකොට අපිට ඒක ලියු හැකි පැයට කිලෝමීටර් 43.2ක වේගයකින් මේක ගිහිල්ලා තියෙනවා කියලා. පළවෙනියෙන්ම ගාණක් හදන්න ගමු. ඒකාකාර වේගයකින් පාවී යන කුරුළු පිහාටුවක් තප්පර 60ක් තුල මීටර් 300ක් ගෙවා යයි නම් එහි වේගය අහනවා. ඔයගොල්ලෝ දන්නවා වේගය කියලා කියන්නේ වේගය සමානයි දුර බෙදීම කාලයනේ.
වේගය සමානයි දුර බෙදීම කාලය. අපෙන් වේගය අහනවා තප්පර 60ක් තුල තප්පර 60ක් තුල කුරුළු පිහාටුව කොච්චර දුරක්ද ගිහිලා තියෙන්නේ? කුරුළු පිහාටුව ගිහිලා තියෙනවා මීටර් 300ක දුරක්. මීටර් 300ක දුරක් ගිහින් තියෙනවා. මේක මීටර වෙන්න ඕන. එතකොට මේ බිඳුව කපලා ගිහිල්ලා තුනට දෙනවා 30ට 5 6යි 5යි ms ඍණ 1 කියලා එනවා. වේගය තප්පරයට මීටර් 5යි කියලා එනවා. අපිට ඊළඟට දීලා තියෙනවා ඉහත වේගයෙන්ම මීටර් 400ක් ගමන් කිරීමට ගතවන කාලය අහනවා. දැන් මේ කතා කරලා තියෙන්නේ මීටර් 300කටනේ. මීටර් 300කට මීටර් 300ක් යනවා කියලා කියන්නේ තප්පර 60කදී. අපෙන් අහනවා මේ තප්පරයට මීටර් 5ක වේගයෙන්ම මීටර් 400ක් ගියපුවාම යන්න ගතවන කාලය. එතකොට කාලය සමානයි මේක මෙහෙට එනවා වේගය පල්ලෙහාට යනවා. දුර බෙදීම වේගය කියලා එනවා. අපිට දුර අහන්නේ මීටර් 400කදී වේගය වෙනවා අපිට 5යි ms ඍණ 1. එතකොට මේ මීටර කපලා යනවා 5ට 5 1යි 40ට 5 8යි 80යි s ඍණ 1 උඩට යද්දි තප්පර වෙනවා තත්පර 80ක් ගිහිලා තියෙනවා. හරි අපි යමු ගණන් වලට. ගාන තියෙනවා මීටර් 800ක් දිග දුම්රියක් තියෙනවා මීටර් 800ක් දිග එකක්. මීටර් 800ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 78ක වේගයෙන් පැයකදී කිලෝමීටර් 78ක් යනවලු. ඔක තේරුම් 78ක වේගයෙන් ධාවනය කරනවා. මිනිත්තු 1කදී එය උමගක් පහු කරයි නම් මිනිත්තු 1කදී ඒක උමගක් පහු කරනවා. උමග පහු කරන්න යනවා මිනිත්තු 1ක්. මෙන්න මේ උමග පහු කරන්න යන කාලය මිනිත්තු 1යි. අපෙන් අහනවා උමගේ දිග කීයද කියලා. උමගේ දිග. දැන් අපි මේක පොඩ්ඩක් තව කතාවල් පොඩ්ඩක් දිග අරගත්තොත් මොකද්ද කියන්නේ කියලා බලන්න. මෙන්න මේ මීටර් 800ක් දිග දුම්රිය මෙතන. දැන් උමග තියෙනවා මෙහෙම. එතකොට මේක යනවා පැයට කිලෝමීටර් 78ක වේගයකින්. අපි දන්නේ නැහැ මේ උමගේ දිග කොච්චරක්ද කියලා. මේ උමග පහු වෙන්න යනවලු මිනිත්තු 1ක්. මිනිත්තු 1ක් යනවලු මෙයාට උමග පහු වෙන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මොකක් හරි එකක් පහු වෙනවයි කියලා කියන්නේ මේ දුම්රිය ඉස්සරහා නම් අපි මේ ඉස්සරහා මෙහෙම දුම්රිය මෙහෙම එනවා මෙතෙන්ට එද්දි මෙතෙන්ට එනවා. දැන් මේ දුම්රිය ඉස්සරහා මෙතන තියෙනවා. මේ දුම්රිය පහු කරලා උමග පහු කරලා නැහැ තාම. උමග පහු වෙනවයි කියලා කියන්නේ මේක පිටිපස්සේ පැත්ත මෙතෙන්ට සෙට් වෙන්න ඕන ගානක්. එතකොට මෙන්න මේම අවස්ථාවේදී නේද මේ තියෙන ඉස්සරහා තියෙන්නේ දුම්රිය ඉස්සරහා. මෙන්න මේ අවස්ථාවේදී නේද මේක පහු වුණයි කියලා කියන්නේ. කියන්නේ මෙතන ඉඳන් මෙතනට දුම්රිය ගිහිල්ලා නේද මිනිත්තු 1කදී. මෙතන ඉඳන් මෙතනට දුම්රිය ගිහිල්ලා මිනිත්තු 1කදී. බලන්න මෙතන ඉඳන් මෙතනට ගියපු දුර කොච්චරද කියලා. අපිට පැය එකකදී යන දුර කොච්චරද? කිලෝමීටර් 78ක්. පැය එකකදී කිලෝමීටර් 78ක් යනවා. ඔයා බලන්න මිනිත්තු 1කදී කොච්චරක් දුර යනවද කියලා. මිනිත්තු 1කදී යන දුර පැයකට කිලෝමීටර් 78ක් යනවා නම් පැයකට තියෙන මිනිත්තු 60ක්. එතකොට මේ 78 බෙදන්න 60න් 60න් බෙදන්න 60න් බෙදුවම එනවා 1.3යි කියලා 1.3යි කිලෝමීටර්. දැන් එතකොට මෙතන ඉඳන් මෙතනට කොච්චරක් දුරක් තියෙනවද? මෙතන ඉඳන් මෙතනට කිලෝමීටර් 1.3ක්. එහෙම නැත්නම් මීටර නම් 1000
300ක් තිබිලා තියෙනවා. මෙතන ඉඳන් මෙතනට අපෙන් අහන්නේ මේ ටිකද? නැහැ. අපෙන් අහන්නේ මේ උමගේ දිග. මෙන්න මේ ටික. මේ ටික තමයි අහන්නේ. හරිද? අපි මේ දුර දන්නව නේද? අපි මේ දුර දන්නවා. අපි මේ දුර දන්නවා මීටර් 800ක් කියලා. ඒ කෝච්චිය දිග මීටර් 800ක් කියලා කියනවනේ. ඉතින් මේ x හොයාගන්න බැයිද? මේ උමගේ දිග හොයාගන්න බැයිද? මෙතන ඉඳන් මෙතනටම මීටර් 1300යි. එහෙමනම් මීටර් 1300න් මීටර් 800ක් අඩු කරපුවාම උමගේ දිග එනවා. එතකොට උමගේ දිග සමානයි 1300න් 800ක් අඩු කරන්න. 1300න් 800ක් අඩු කරපුවාම එනවා මීටර් 500යි කියලා. උමගේ දිග මීටර් 500ක් කියලා එනවා. අපි ඉස්සෙල්ලා කතා කරේ වේගය. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු වේගයේ තිබ්බ විශේෂත්වය වෙන්නේ ඒක ඒ වේගය නියතයි. ඒ කියන්නේ හැම තැනම අපි ගත්තේ ඒක නියත වේගයක් කියලා. ඒ කියන්නේ පටන් ගත්ත තැනින් ඉඳන් ඉවර වෙන තැනට වෙනකම්ම එකම වේගය තියෙනවා කියලා තමයි අපිට සලකන්න ඕනේ. ඒ වුණාට ඇත්ත ජීවිතේදී එහෙම වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ප්‍රැක්ටිකල් තත්ත්වෙදී එහෙම වෙන්නේ නැහැ. මොකද අපි අපේ යන පාරකදී වුණත් හැමතිස්සෙම එකම වේගයෙන් පවතින්නේ නැහැ කොයිම වෙලාවකවත්. එකම වේගයෙන් යන්න බෑ. අන්න ඒ නිසා අපි ඒ වගේ ගණන් හදද්දී අපේ ගණන් හදාගන්න තියෙන ලේසියට අපි ඒකේ මධ්‍යක වේගයක් කියලා ගන්නවා. මධ්‍යක වේගයට සූත්‍රයක් දීලා තියෙනවා. මධ්‍යක වේගය සමානයි ගිහිල්ලා තියෙන මුළු දුර බෙදන්න ඕන ගියපු මුළු කාලයෙන්. එන්නේ ඒ දුර අපිට ගත වෙච්ච ඒ දුර යන්න අපිට ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕන. ගිය මුළු කාලයෙන් බෙදන්න ඕන. අපි මේක ගාණක් අරගෙන තව ටිකක් කතා කරමු. යතුරු පැදියක් පළමු කිලෝමීටර් 25 පළමු කිලෝමීටර් 25 මිනිත්තු 30කදී ගමන් කරනවලු. ඉතිරි කිලෝමීටර් 80 පැයකින් ගමන් කරනවලු. මේ ඉතිරි කිලෝමීටර් 80 ගමන් කරන්න එයාට පැයක් යනවලු. අපෙන් අහනවා මේකේ මධ්‍යක වේගය. අපෙන් අහනවා මධ්‍යක වේගය හොයන්නයි කියලා. එතකොට මධ්‍යක වේගය කියලා කියන්නේ මධ්‍යක වේගය සමාන වෙනවා දන්න ඕගොල්ලෝ ගියපු මුළු දුර තමයි බෙදන්න ඕන ගියපු මුළු කාලයෙන්. දැන් මෙයාට කොච්චරක් දුර ගිහිලා තියෙනවද මෙයා? මෙයා ගිහිලා තියෙනව නේද? මුළු දුර වෙන්නේ මෙතන ඉඳන් මෙතන 25යි මෙතන ඉඳන් මෙතනට මේ 80යි මේ ඔක්කොම දිග වෙන්නේ 105යි. කිලෝමීටර් 105ක් ගිහින් තියෙනවා. මෙයාට කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද? මෙයාට මිනිත්තු 30යි පැයයි. ඒ කියන්නේ පැයකමාරක් නේ. පැයකමාරක් මෙයාට ගත වෙලා තියෙනවා. මේක සුළු කරන්න 105 බෙදීම මේක විෂම භාග කරගන්න විභාගයක් 1 2 1යි 3යි 3 බෙදීම 2යි 105 බෙදන්න කියන්නේ 3 බෙදීම 2. එතකොට 105 ගුණ කිරීම 3න් 2. 3ට 3 ඒවා 1යි. 105ට 3 ඒවා තියෙනවා. 105ට 3 ඒවා 35ක් තියෙනවා. 35 දෙකෙන් ගුණ වුණාම 70යි කියලා එනවා. අපිට ආවේ කිලෝමීටර් බෙදීම පැය. එතකොට ඒ කියන්නේ පැයට කිලෝමීටර් 70ක මධ්‍යක වේගයක් මෙයාට තිබිලා තියෙනවා. අපිට මේ වේගය කියන එක්කෙනාව එහෙම නැත්නම් මේ චලනය වෙන වස්තුවක කාලයට එදිරි දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපිට දාන්න පුළුවන් ප්‍රස්ථාරයකට දාලා නිරූපණය කරන්න පුළුවන්. ඒ ප්‍රස්ථාරයකට දාලා මේ දුර කාල ප්‍රස්ථාරයකට දාලා නිරූපණය කරන්න පුළුවන්. ඒකෙදි අපි දුර කියන එක්කෙනාව දානවා
y අක්ෂයට කාලය කියන එක්කෙනාව දානවා x අක්ෂයට මේ කාලය තප්පර වෙන්නත් පුළුවන් පැය වෙන්නත් පුළුවන් දුර මීටර වෙන්නත් පුළුවන් කිලෝමීටර වෙන්නත් පුළුවන් මේ දුර කාල ප්‍රස්ථාරයක් අනිවාර්යයෙන්ම සරල රේඛීයයි බලන්න මේක චුට්ටක් මේක කාලය මේ අතර වැඩි වෙද්දි මේ 1 2 3 4 5 ඔය වගේ මේ අතර කාලය වැඩි වෙද්දි දුරට මොකද වෙන්නේ 1 2 3 4 5 කියලාම තියෙනවා මෙතන කාලයේ බිඳුවේදී දුරත් බිඳුවයි ඒ කියන්නේ විස්ථාපනයක් නැහැ මෙතන ඉඳන් ඉස්සරහට යද්දි කාලය වැඩි වෙද්දි කාලය තප්පර 1ට යද්දි මේ දුර මොකද වෙලා තියෙන්නේ දුරත් වෙනස් වෙලා තියෙනවා 2ට යද්දි ඒ ආකාරයෙන්ම වෙනස් වෙලා තියෙනවා 3ට යද්දි ඒ විදිහටම වෙනස් වෙලා තියෙනවා 4ට යද්දි ඒ වගේම දුර වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාලය යන්න මෙයාගේ දුර වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා චලනය වෙනවා. ඕගොල්ලන්ට මතක තියාගන්න එක කාරණයක් තියෙනවා මේ දුර කාල ප්‍රස්තාව වලට අනුව මේකේ අනුක්‍රමණය මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා වේගයට. අනුක්‍රමණය සමාන වෙනවා වේගයට. ඕගොල්ලෝ දන්නවා අනුක්‍රමණය අපි ලබා ගන්නේ කොහොමද? අනුක්‍රමණය ලබා ගන්නේ මේ y අක්ෂය බෙදීම y කණ්ඩාංක වෙනස බෙදීම අනුක්‍රමණය y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට මේකෙදිත් අනුක්‍රමණය වෙන්නේ අනුක්‍රමණය අපිට සමාන වෙනවා වේගයට. එතකොට අපි මේකේ අනුක්‍රමණය හොයන්නයි කියලා කිව්වොත් මේකේ දුර ගිහිලා තියෙන දුර බෙදන්න ඕනේ ගිහිලා තියෙන කාලයෙන්. ඒ දීලා තියෙන ප්‍රස්ථාරයට අනුව ඒ අදාළ කාලයට ඒ අදාළ දුරට බෙදන්න ඒ අදාළ කාලයෙන්. එතකොට එනවා අනුක්‍රමණය සමාන වෙනවා ඔයගලන්ට වේගයට. අපි බලමු ගානක් හදලා මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය දීලා අපෙන් අහනවා අපිට කියනවා තම නිවසේ සිට නගරයේ වෙත යතුරු පැදියෙන් ගමන්ගත් මිනිසෙකුගේ චලිතය නිරූපණය කිරීම සඳහා අඳින ලද දුර කාල ප්‍රස්ථාරයක්ලු. ගෙදර ඉඳන් නගරයේ වෙත ගියපු මිනිස්සෙක්ගේ දුර කාල ප්‍රස්ථාරය තමයි මේ අඳලා තියෙන්නේ. අපෙන් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ඔහුගේ නිවසේ සිට නගරයට ඇති දුර කොපමණද කියලා. එතකොට එයාගේ ගෙදර වෙන්නේ කොතනද? එයාගේ ගෙදර වෙන්නේ අනිවාර්යයෙන්ම A වෙන්න ඕනේ. නිශ්චල තැන තියෙන්නේ මෙතනනේ. කාලයත් බිඳුවේ දුරත් බිඳුවේ. එතකොට ගිහිලා තියෙන ඉවර වෙන්නේ D වලින්නේ. එතකොට මේ A වලින් ඉඳන් D ට ගියපු ගිහිලා තියෙන උපරිම දුර ගෙදර ඉඳන් නගරයට තියෙන දුර තමයි යන්නේ. එතකොට මෙයා මෙතන ඉඳන් මෙතනට යන්න එයාට ගියපු දුර අපිට පෙන්වන්නේ කොතනින්ද? මේ y අක්ෂයෙන්. y අක්ෂයෙන් මේ d ට අදාළව දුර වෙන්නේ කිලෝමීටර් 6යි. එයා මෙතන ඉඳන් මෙහෙම යන්න මේ විදිහට. මේ විදිහට ගිහිල්ලා මේ d ට එද්දි එයාගේ දුර වෙන්නේ කිලෝමීටර් 6යි. අපෙන් දෙවෙනි ප්‍රශ්නේ අහනවා නගරයට යාම සඳහා ඔහුට ගත වූ කාලය කොපමණද කියලා. එතකොට මෙයා මෙතන මෙහෙම එද්දි මෙයාට ගත වෙලා තියෙනවා කාලය B වලට එද්දි ගත වෙලා තියෙනවා කාලය මිනිත්තු 30ක්. මිනිත්තු 30ක්. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මිනිසා ගමන් කළ මධ්‍යක වේගය ගණනය කරන්න. මිනිසා ගමන් කළ මධ්‍යක වේගය. එතකොට මධ්‍යක වේගය කියලා කියන්නේ ගමන් කළ මුළු දුර බෙදන්න ඕන ගමන් කරපු මුළු කාලයෙන්. එතකොට ගමන් කරපු මුළු දුර වෙන්නේ කිලෝමීටර් 6යි. ගමන් කරපු මුළු කාලය වෙන්නේ මිනිත්තු 30යි. අපි මේක පැය වලට හරව ගත්තොත් කිලෝමීටර් 6 බෙදීම පැය භාගයයිනේ. එතකොට 6 බෙදන්න ඕන භාගයෙන්. මේ බෙදීම ගුණ කිරීම වෙනවා 2යි.
එතකොට අපිට උත්තරයක් එනවා 12යි මධ්‍යක වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 12ක මධ්‍යක වේගයෙන් තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. හරි අපිට ඊළඟට අහනවා ඔහුගේ ගමන් මගේ A B C සහ C D කොටස් වල ගමන් කරපු වේගයන් වෙන වෙනම සොයන්නයි කියලා. අපි A B කොටසේ වේගය හොයමු. වේගය සමානයි දුර බෙදීම කාලය. මෙයාට ගියපු දුර වෙන්නේ කිලෝමීටර් 3යි. මෙයාට ගියපු කාලය වෙන්නේ මිනිත්තු 10යි. අපි මේක පැය වලට හරවගෙන යන් කිලෝමීටර් 3 මිනිත්තු 10යි කියලා කියන්නේ පැය වලට හරවද්දි මේක බෙදන්න ඕනේ 60න්. එතකොට 3 බෙදීම 10 බෙදීම 60යි. 3 ගුණ කිරීම 60. මේ බිඳුව කපලා යනවා 18යි පැයට කිලෝමීටර් කියලා එනවා. AB වේගය ඊළඟට BC වේගය හොයමු. BC වේගය BCට ගිහිල්ලා තියෙනවා දුර වෙන්නේ 3යි මෙතන ඉඳන් එතනට 5යි 3 ඉඳන් 5 වෙනකන් කිලෝමීටර් 2ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. කිලෝමීටර් 2යි. මෙයාට ගත වෙච්ච කාලය වෙන්නේ 10 ඉඳන් 20ට මිනිත්තු 10යි. එතකොට කිලෝමීටර් 2යි බෙදන්න මේ අපි මිනිත්තු එක්කෙනා පැය කරගන්න ඕනේ. එහෙමනම් 60න් ගුණ කරගන්න ඕනේ. 2 ගුණ කිරීම 60 බෙදීම 10යි කියනවා. එතකොට එහෙම වෙනවා 12යි පැයට කිලෝමීටර් කියලා එනවා. CD වේගය හොයමු. CD වේගය වෙන්නේ දුර ඒකට අදාළ දුර වෙන්නේ 5 ඉඳන් 7 වෙනකන් කිලෝමීටර් 2යි. එයාට අදාළ කාලය වෙන්නේ 20 ඉඳන් 30 වෙනකන් මිනිත්තු 10යි. එතකොට කිලෝමීටර් 2යි අපි මේක පැය කරගන්න ඕනේ. 10 බෙදන්න 60න් 2 ගුණ කිරීම 60 බෙදීම 10යි කියලා එනවා. එතකොට මේ බිඳුව කපලා යනවා පැයට කිලෝමීටර් 12ක් කියලා එනවා.